අයිබෝවන් සුබ උදෑසනක් ඔබ අදත් සුපුරුදු වේලාවට බිග් ෆෝකස් සංවාදයේ සමගින් එක්වන්නේ. ඔබ අද සුපුරුදු වේලාවට අපිත් එක්ක එක්වුණාට සුපුරුදු විදිහට බිග් ෆෝකස් මැදිරියේ සිට නෙමෙයි අද අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඔබ දන්නවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරය තවත් දින දෙකකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ශක්තිමත්ව පිළිතුරු ලබා දීමේ ඒ වගකීම උරමත දරාගෙන කටයුතු කරන විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සම්මුඛ සාකච්ඡාවකටයි අද දිනේදී අපි සූදානමින් සිටින්නේ. ඔබ දන්නවා මේ දිනවල ඔහු ඉතාමත්ම කාර්යබහුල බැවින් අපි මැදිරියට ආරාධනා කිරීමක් සිදු නොකර අමාත්‍යංශයටම පැමිණ එතුමාගෙන් අදහස් විමසන්නට කටයුතු කරා. ආයුබෝවන් නැමැතිතුමා. බොහොම ස්තුතියි අපිට මේ කාර්යබහුල මොහොතක අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අපි දන්නවා මේ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනාව මං හිතන්නේ 2009 දී නන්දිකඩාල් කලපුවේදී LTT ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළා. සතියක් ගතවන තැන මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කරන්න විශේෂ සැසිවාරයක් හැඳවනවා. එදා සිට ගත වෙලා තියෙන දශකයකට අධික කාලය මුළුල්ලේම අපි මේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන යුද අපරාධ සම්බන්ධයෙන් වන චෝදනාවට මුහුණ දෙමින් සිටිනවා. දැන් මේ නව රජය බලයට පත්වීමෙන් පසුව ඔබතුමාලා ජනතාවට දීපු පොරොන්දුවක් ප්‍රකාරව පසුගිය රජය විසින් සමානුග්‍රාහකත්වය ලබා දීපු 30 ඇල ඉරක් යෝජනාව ඒත් එක්කම පසුව කල් ගනිමින් 40 ඇල ඉරක් දක්වා ගෙනාපු යෝජනාවලින් ඉවත් වන බවට රජය නිල වශයෙන් දැනුම් දීමක් සිදු කළා තියෙනවා මානව හිමිකම් කවුන්සිලයට. නමුත් මෙවැනි වාතාවරණයක තමයි මෙවරත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ඉතාම බරපතල චෝදනා නගමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන දිශානතිය ඉතාම අසුභවාදී මාර්ගයක ගමන් කරන බවට වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් ලිඛිතව ප්‍රතික්ෂේප කිරීමක් සිදු කළා තියෙනවා කියලා ඔබතුමාලා සඳහන් කළා. නමුත් ඔබතුමා දැන් 23 වෙනිදා සැසිවාරයේ ජාලගත ක්‍රමයට අනුව ආමන්ත්‍රණය කිරීමට නියමිතයි. මොන වගේ ක්‍රමෝපායක සැලසුමක්ද මෙවර ශ්‍රී ලංකාවේ ස්ථාවරය ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට තියෙන්නේ? ඔව් තුමාට ස්තුතිවන්ත වෙනවා. අපි මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් ඇති කරන ලද අනු සංවිධාන රාශියෙන් එකක්. ලෝක කම්කරු සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, එවැනි සංවිධාන රාශියක් අතර මානව හිමිකම් කොමිසම තවත් එකක්. එහි බලාපොරොත්තු වන්නේ මානව හිමිකම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඉදිරිපත් කිරීමට තොරතුරු ඉදිරිපත් කිරීම මූලික වශයෙන්. දඬුවම් කිරීම හෝ දඬුවම් කිරීම බලන් තීරණය කිරීමේ කිසිදු බලයක් මානව කොමිෂන් සභාවට මූලික යෝජනාවෙන් පවරලා නැහැ. එනමුත් ක්‍රමානුකූලව තමන්ගේ හස්තය වැඩි කර ගනිමින් බටහිර ආධිපත්‍යවාදීන් උත්සාහ දරනවා අපේ රටවල් වල දියුණුවට හා ස්වාධීනත්වයට විශේෂයෙන් ස්වෛරීත්වය මත පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වෛරීත්වය යටපත් කරන්න. දැන් අපි කවුරුත් දන්නවා අපේ රට 30 අවුරුද්දක් මුහුණ දුන්නු කනගාටුදායක බිහිසුණු ඊළම්වාදී කොටි ත්‍රස්තවාදී රාජ්‍යයක් වෙනම පිහිටවීමේ ඊළම් රාජ්‍ය පිහිටවීමේ භයානක තර්ජනය. ඒ හැමේ සිදුවුණු විපාක අපරාධ දේශපාලන නායකයන් ඝාතනය කිරීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවර ඝාතනය කරා අපේ රටේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල නායකයෝ ඝාතනය කරා මේ සමහරක් පමණයි. රට පුරාම ඝාතනවාදී භයානක තත්වය අපගේ රණවිරුවන් විසින් පරාජයට පත් කර ඔබ සඳහන් කර විදිහටම 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන තන්ත්‍රය තුළ මේ පරාජය කිරීමට හැකියවීම ඒට සමගම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 9.1 කියන ඒ කියන්නේ නිව්යෝක් නුවරට පහර දුන්නු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ සම්මත කරන ලද යෝජනාවෙත් ප්‍රකාශ කළේ ලොවම ත්‍රස්තවාදයේ පරාජය පත් කරන්න කියලා.
ඒ අනුව ගමන් කර ජයග්‍රහණය ඇති කර පළවෙනි ස්වෛරී රාජ්‍ය ශ්‍රී ලංකාවයි. නමුත් මේ අයගේ පෙකිනි වැල් ඊලාම් රාජ්‍යයක් හා ෆෙඩරල් රාජ්‍යයක අවසාන සිහිනය දකින බටහිරට බැඳී තිබුණා. ඒ නිසා මේ පරාජයෙන් පස්සෙත් ඔවුන් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමට මේ කටයුතු කිරීමට පුළුවන් වේදිකාව බවට මානව වේදිකාව පත් කරගත්. මේ හරහා අපි පිළිතුරු දුන්නා, සත්‍ය එළිදරව් කරා, කරුණු පැහැදිලි කරා, වාර්තාවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙක් සංවිධාන සහභාගි වෙලා දුන්නු ආහාර අපිත් එක්ක, වෛද්‍ය උපකාර, ප්‍රතිකර්ම, ආරක්ෂාව, ඒ වගේම අපේ පැත්තට ආපු ලක්ෂ 3ක පමණ කොටි කඳවුරුනි මිදිලා ආපු අය සියලු දෙනා ජීවිත ආරක්ෂා කිරීම, මේ කිසිවක් සිදු නොවන විදිහට තමයි මානව කොමිසම යළිත් වරක් 46 වෙනි සැසිවාරයට වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඔබ සඳහන් කර පරිදි 31 41 දක්වා වූ යෝජනාවල් එවකට තිබුණු ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහත්වය දක්වීම නිසා එයට ඉදිරිපත් වුණු රටවල් තවමත් ඒ ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන හැඟීමෙන් තම අනිසි බලපෑම කිරීමේ ක්‍රියාමාර්ගයේ නිරත වී තිබෙනවා. නමුත් 2015 අපේ එවකට තිබුණු රජය අත්සන් තබන ලද අත උස්සලා අපේ මාතෘභූමියට විරුද්ධවම යෝජනා කරපු දෙයකට ඡන්දය දුන්නු රටක් බවට එක්වීමෙන් පස්සේ වුණත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මේ යෝජනාවේ තිබෙන කරුණු ක්‍රියාත්මක කරන්න බැහැ. හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකා අධිකරණයේ විදේශ විනිශ්චයකාරවරු සිටීමට බෑ. ඒ එහෙමනම් කොහොමද විදේශ නඩුකාරවරුන්ගේ සමන්විත විශේෂ අධිකරණයක් ඇති කරන්නේ? ඉතින් මෙවැනි කරුණු රාශියක් මුල් කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනවරමක් ලැබෙමින් ඒ ජනවරමේ කොටසක් ඇටියට අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් අප රටවැසි සියල්ලට ලබා දී හැකි අයිතීන්ගේ ආරක්ෂාව ලබා දීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නට 31 41 කියන මේ මානව කොමිෂන් සභාවාරවල අපේ පසුගිය ආණ්ඩුව ඇති කරපු සමානුග්‍රහ යෝජනාවෙන් අපි ඉවත් වෙන බව ප්‍රකාශ කළා. නමුත් අපි ප්‍රතිඥා කීපයක් දුන්න කාලින්. ඒ ප්‍රතිඥා අතර ඉතා පැහැදිලි එක ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකරුවන්ගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් පත්කොට අපේ ව්‍යවස්ථාව යටතේ තිබෙන අයිතිවාසිකම් යටතේ ඕනෑම පුරවැසියෙක්ට ඉදිරිපත් වෙලා තම වේදනාවන් දැනුම් දීමට සහනයක් ඉල්ලා සිටීමට පසුගිය වාර්තා දෙක පරණගම හා LLRC වාර්තාවල් හා ප්‍රතිසංවිධාන වාර්තා හා නිකුත් තිබෙන වාර්තාවල් යළිත් පිළිබඳ කටයුතු කර තිබෙන ප්‍රමාණයන් සොයලා බලලා කටයුතු කිරීම පත් කරන්න එකඟ වුණා. මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව හෝම් ග්‍රෝන් රෙසලූෂන් එකක් එහෙම නැත්නම් අපි විසින්ම මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ යාන්ත්‍රණයක් වශයෙන් ඉදිරිපත් කරන යෝජනාවලියක් සැසිවාරයට ඉදිරිපත් කරන්නට සූදානමක් තියෙනවද අමාත්‍යතුමනි? අපි අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡා කරමින් ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳ දැනට වැඩ කටයුතු නිම කිරීමේ මූලික අවස්ථාවේ ඉන්නේ. අපි කොමසාරිස්තුමියගේ මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන පිළිතුරක් කරුණෙන් කරුණගෙන පදනමක් නැහැ, අසත්‍ය හා පදනම් විරහිත චෝදනාවල් වලින් කරන්නා වූ නිර්දේශයන් ස්වෛරී රටකට අපේ රටේ ජනයාගේ මානව අයිතිවාසිකම් ඉදිරියේ අපේ රටේ ව්‍යවස්ථාවේ ස්වාධීනත්වය ඉදිරියේ අපට පිළිගැනීමට බැරි බවත් අපක්ෂපාතීත්වයෙන් පිටපැන පක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන අපේ
විරුද්ධත්වය දැනුම් දීලා තිබෙනවා. විශේෂම එක්සත් රාජධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත ජුලියන් බ්‍රැත්වේට් මීට සති එකහමාරකට පමණ පෙර තහවුරු කරනවා. කැනඩාව, ජර්මනිය, එක්සත් රාජධානිය වගේ රටවල් කිහිපයක් එකතු වෙලා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් මෙවර සැසිවාරයට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා කියලා. දැන් මෙවැනි තත්ත්වයකදී අපිට ඊටම පැහැදිලි ශ්‍රී ලංකාවට අපේ මිත්‍ර රාජ්‍යයන්ගේ සහයෝගය ඊටම වැදගත්. මෙවැනි යෝජනාවක් පරාජයටපත් කරන්න. අනිවාර්යයෙන්ම මේ දිනවල ඔබතුමාලා මේ සම්බන්ධයෙන් වන රාජතාන්ත්‍රික කතාබහවල නිරත වෙලා ඇති. මේ වෙද්දී මෙවැනි යෝජනාවකට එරෙහිවීම සඳහා ශ්‍රී ලංකාව සමග සිටගන්න මිත්‍ර රාජ්‍යයන් මොන වගේ රටවල්ද අපිට අපේ සහයෝගය ලබා දෙන බවට තහවුරු කරලා තියෙනවා මතතුමනි? දැන් මානව හිමිකම් කොමිසමේ රටවල් 47ක් නියෝජනය වෙනවා. ඒ සුළු ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්. නමුත් මේ 47න් ආසියාවේ රටවල්, අප්‍රිකාවේ රටවල්, ලතින් ඇමරිකාවේ රටවල් ශ්‍රී ලංකාවට ඉතාම මිත්‍රශීලී ප්‍රතිචාරයක් දක්වමින් සිටිනවා. මේ වෙනකොට අපි අතිමහත් බහුතරයකට වැඩි ප්‍රමාණයක් සමග අදහස් වමාරු කරගෙන කටයුතු කරමින් තිබෙනවා. අතිකරු ජනාධිපතිතුමත් රාජ්‍ය නායක හැටියට රාජ්‍ය නායකයන් සමග මේ පිළිබඳ කරුණු සඳහන් කරමින් සිටිනවා. අග්‍රාමාත්‍යතුමත් සඳහන් කරමින් තිබෙනවා. කරුණු දෙකක් අයින් ඉතාම වැදගත්. එකක් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරොත් ඒ කියන්නේ රටකට සුවිශේෂ යෝජනාවක් country specific resolution කියන එක මානව හිමිකම් කොමිසමකට උචිත නැහැ. අද ශ්‍රී ලංකාව හෙට තවත් රටක්, අනිද්දා තවත් රටක්. මේක ඉවරයක් නැති ආධිපත්‍යවාදයේ භයානක ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒ නිසා එය ගැන එකඟතාවයක් නැති රටවල් විශාල ප්‍රමාණයක් මේ ගැන නොසන්සුන්තාවයක් දක්වනවා. ඒ වාගේම එකඟතාවයක් නැති බව අපි සමග සාකච්ඡා කර තිබෙනවා. දෙවැනි ප්‍රධාන කාරණ තමයි මේ වාර්තාවේ පැමිණෙන්නට උත්සාහ දරන්නේ 2009 සාහයට පෙර ආතුව සිදු වුණු ක්‍රියාවලියක වැරදි තොරතුරු මත කටයුතු කිරීම. සංඛ්‍යා ලේඛන වැරදි. දැන් දරුස්මාන් මහතාගේ වාර්තාව අනුව කියන සංඛ්‍යාව වෙනත් බ්‍රිතාන්‍ය නෙස්බි සාමීවරයා ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ඒවා ලබාගෙන තියෙන බ්‍රිතාන්‍යම තොරතුරු රහස් තොරතුරු අංශෙන් යුද්ධය සම්බන්ධව හෝ ගැටුම් සම්බන්ධව තිබෙන විශේෂ කාර්යංශෙන් ඒට ශ්‍රී ලංකාවේ සිට යවන ලද හෝම්ස් වාර්තාව ඇතුළු තොරතුරු දැන් ප්‍රසිද්ධියට ගත හැකි. ඒක මත නෙස්වි සාමිවරයා මෙය ප්‍රතික්ෂේප කළා තියෙන මේ සංඛ්‍යා ලේඛන සම්පූර්ණ වැරදි. ඔප්පු කරන්න අර තොරතුරු සටහන් වලින් පෙන්වා දී තිබෙද්දී එංගලන්තය, මහා බ්‍රිතාන්‍ය මේ කටයුතුදී මේ යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙනෙන්න දරණ උත්සාහය අද එළිදරව් වී තිබෙනවා. ඒ වගේම ඒට සහයෝගය දක්වපු එක්සත් ජනපද ඇමරිකාව ආරම්භයේ ඉවත් වෙලා ගියා මානව හිමිකම් කොමිසම කිසිම සාධාරණ තැනක් නෙමෙයි කියලා. නමුත් දැන් පක්ෂපාතී දේශපාලන මඩ ගොහරුවක් බවට චෝදනා කරනවා. එවැනි බරපතලම චෝදනා කළා ගියත් මේ කොමිෂන් සභාවේ අභ්‍යන්තරයේ සිදුවෙන දේවල් එළිදරව් කරමින් එවැනි තත්ත්වයකින් ඉවත් ගිය එක්සත් ජනපද ඇමරිකාවේ නව ජනාධිපතිතුමා යලි කොමිෂන් සභාවට පැමිණෙන්නට තීරණය කළා තියෙනවා. ඔවුන් දැන් කොමිෂන් සභාවේ සමාජිකයෝ නොවේ, අපි වගේ නිරීක්ෂණ මට්ටමේ මන්ත්‍රීවරු, සමාජික මන්ත්‍රීවරු. ඊට අතිරේකව කැනඩාව සහ මේ මූලික කණ්ඩායමේ සිටින ජර්මනිය හා බ්‍රිතාන්‍ය සමග සිටින කැනඩාව මේ රටවල් තුන තමයි මොන්ටිනීග්‍රෝ කියලා තව රටක් තිබෙනවා. කැඩී බිඳී ගියපු යුගොස්ලාවියාවෙන් බිහිවෙච්චි එක් කරගෙන යලි යෝජනාවක් ගේනවා කියලා කියනවා.
නමුත් මේ කෙටුම්පත අපි තාම අවසන් කෙටුම්පත දැකලා නැහැ. නමුත් මෙවැනි යෝජනාවක ඇතිවිය හැකි භයානකත්වය මිත්‍ර රටවල් සමාජික රටවල් ඉතා ගැඹුරෙන් අවබෝධ කර ගැනීමට අපි එක දැවැන්ත උත්සාහයකදීලා කරුණු පැහැදිලි කරලා තිබෙනවා. කරමින් තිබෙනවා. තවදුරටත් කරුණු පැහැදිලි කරන අවස්ථාව සැසිවාරයේදී පිටින්වෙටත් වෙන අවස්ථාවල් අපටත් අනිත් රටවල් වලට පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා දෙක උන් ඉදිරිපත් කළ තිබෙන තොරතුරු ලේඛන බොහොමයක් අසත්‍ය පදනම් කරගෙන බව එළිදරව් කරන්නට අපිට පුළුවන්කම තිබෙනවා. අපි ළඟ සමහර ලිඛිත සාක්ෂි අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඊයේ වෙනකොට ගිය වාර්තාවට නෙස්පි ස්වාමීවරයා සම්පූර්ණ ප්‍රතික්ෂේප කරා ප්‍රකාශයක් කරලා මේක කිසිම පදනමක් නැති සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ගයකට අපේ ගමන් කරන අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකාව ආසියාවේ දකුණු ආසියාවේ තිබෙන පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රට. පසුගියදා ජනපතිවරණය තිබ්බා ගිය අවුරුද්දේ මහමැතිවරණය තිබ්බා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරපු රටක් කුමන ආණ්ඩුවක් තිබුණත් කුමන අන්තයකට ගමන් කරන්න හැදුවත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී හරය පාර්ලිමේන්තු ක්‍රියාත්මක කළ රටක්. ඒ නිසා මේ කරන්න හදන චෝදනාව යටේ සැලසුමකුත් තිබුණ කලින්ද. ඒක තමයි රාජ්‍ය පෙරලීමේ සැලසුම්. ඒ කලින් තිබුණු සැලස්මක්. ඒ අනුව රටවල් වල රාජ්‍යයන් පෙරලා දැම්මා. නමුත් ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව එකමුතුවේ බලමහිමෙන් රාජ්‍ය පාලකයන් යළි ඡන්දයෙන් පාලනයට ගෙනලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අපේ රටේ ජනතා ජයග්‍රහණය, වෙනසුවෙලාවේ ජනතා ජයග්‍රහණය, බොලිවියාවේ ජනතා ජයග්‍රහණය. ඉතින් මෙවැනි සැලැස්මකට අනුව තමයි මේ పూర్ව චෝදනාවල් ඒ කාලෙත් නැගුවේ. ඒ වගේම මම සඳහන් කරන්න ඕන අපිට අමතක කරන්න බෑ අවුරුද්දක කාලයක් කවදාවත් ලෝකේ මුණ නොදුන්නු වසංගතයකට ලෝකේ මුණ දීලා තිබෙන වෙලාවේ කිසිම රටකට මේට මුණ දී හැකි තත්වයකට මුල් කාලේපත් නොවෙනකොට ශ්‍රී ලංකාවේ රජය තිගරු ජනාධිපතිතුමා මැදිහත් වෙමින් ඒට මුහුණ දෙන්න ලංකාවට ශක්තිය ලබා දුන්නා. අපි මේ කාල සීමාවල් වල ජනතා ඡන්දයෙන් දිනලා පාර්ලිමේන්තුව සම්මත කරපු යෝජනා අනුක්‍රම සංශෝධන පවා මේ විවේචනයට ලක්න එක අභ්‍යන්තර ප්‍රශ්නයක් අපේ. මේවා ගැන අනිත් රටවල් පුදුම වෙනවා. අපේ අභ්‍යන්තර දේවල් අපේ පත්වීම ආණ්ඩුක්‍රමය අනුව කරනකොට අපේ පරිපාලන තීරණ ආණ්ඩුක්‍රමය අනුව ගන්නකොට කොහොමද කොමසාරිස්තුමියට තීරණ ගන්නට පුළුවන් වෙන්නේ මේවා වැරදි මඟ හා භයානක මඟකට පරිවර්තන වෙලා තියෙනවා කියලා. ඒක තමයි මේ වාර්තාවේ දෙවෙනි අංගයේ හැටියට ඉදිරිපත් කරන්නේ. හොඳයි, අපි තවදුරටත් මේ ජාත්‍යන්තර සහයෝගීතාවය කොහොමද අපි ලබා ගන්නේ කියන කාරණය ගැන සාකච්ඡා කරමු. අපිට ඊට කලින් කෙටි විරාමයක් ලබා දෙන්න. විරාමයෙන් පසු අපි යලිත් ඉක්මනින් හමු වෙනවා. අද බිග් ෆෝකස් සංවාදයේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගින්. දැන් මේ ජාත්‍යන්තර සහයෝගීතාවය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී ඇමතිතුමනි අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පස්සේ ලෝකයේ තියෙන ප්‍රබලතම සහ විශාලතම සංවිධානයක් තමයි Organisation of Islamic Cooperation. එහෙම නැත්නම් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය කියලා කියන්නේ. දැන් මේ දිනවල අපි දන්න කාරණයක් තමයි අපේ රටේ මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තව අර්බුදයක් තමයි මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් බහුමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් අපේ රට ඇතුලේ වගේම ජාත්‍යන්තර ප්‍රජාවගෙත් ඇතැම් පාර්ශව අප්‍රසාදය පළ කරලා තියෙන ඇතැම් අවස්ථාවල අපි ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ මේ කරුණු දකිනවා.
මෙවැනි තත්ත්වයක් එක්ක මේ මුස්ලිම් රටවල සහයෝගය අපට ලබා ගැනීමට බාධාවක් බවට පත්වේවිද? අපි මේ රට තුල මේ මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය. ඒ පිළිබඳවත් පැමිණිලි රාශියක් මානව කොමිෂන් සභාව විසින් වාර්තාගත කොට එක යෝජනාවක් හැටියට ඉදිරිපත් කළා තිබෙනවා. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගත හමුවේ සමට බලපාන කොවිඩ් රෝගය වැළඳීමෙන් ජීවිතය අහිමි වෙන සියල්ලට පනවන ලද නියෝගයකට තමයි මේ තත්ත්වය ගොදුරු වෙලා තිබෙන්නේ. ඒ සමාලෝචනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පනවන ලද නියෝග අනුව අපි කටයුතු කරලා සාකච්ඡා කරනවා අපේ විශේෂඥ කමිටුව. මිය ගියොත් පමණයි කොවිඩ් හැදලා මේ තත්ත්වයට පත් වෙන්නේ. නැතුව මුස්ලිම් කෙනෙකු සාමාන්‍ය හෝ මිය ගියොත් මේ නීතියක් නැහැ. බෞද්ධ කෙනෙක් මිය ගියොත් මේ පනවා තිබෙන නීතිය නැහැ. එම නැත්නම් ක්‍රිස්තියානු භක්තිකයෙක්ට නිසා එකම නැහැ. මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් ජනතාවට මේක තමන්ගේ අයිතියක්, සංස්කෘතික අයිතියක්, ආගමික අයිතියක් වශයෙන් තිබෙන පදනම අපි ප්‍රතික්ෂේප කරලා නෙමෙයි. නමුත් තිබෙන සෞඛ්‍ය රෙගුලාසි හා විශේෂඥයන්ගේ නිර්දේශ මත පමණයි මේ තීරණය අරන් තියෙන්නේ. මෙවෙද්දී ඔබතුමාලා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර රටවල් සිදු කරන ලද විමසීම් වලදී ඒ පාර්ශවයන්ට දක්වන ලද ප්‍රතිචාරය ඒ පාර්ශවයන් විසින් පිළිගෙන තියෙනවද? ඇත්ත වශයෙන් මේ පාර්ශවයන්ට අපි ඊටාම පැහැදිලිව මේ කරුණු අපි පැහැදිලි කර දීලා තියෙනවා. රටවල් කීපයක මේක පැවතුණා. ඒකින් එක ප්‍රගතිය අනුව ඒ රටවල් ඉවත් කරලා තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශයක් කරා භූම දහනයට ඉඩකඩ සලසා දෙන බව. විශේෂයෙන්ම මේ ප්‍රකාශය ගැනත් ඔබතුමාගෙන් විමසන්නට මම කල්පනා කරනවා. මොකද අපේ රටේ දේශපාලනයේ සිටින පරිණතම දේශපාලන චරිතයක් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ සිදු කරන ලද ප්‍රකාශය අහම්බයක් විය නොහැකි. එසේම නැත්නම් කරුණු නොදැන සිදු කරන ලද ප්‍රකාශයක් විය නොහැකි. මොකද මේ වන විට විවිධ පාර්ශවයේ ප්‍රකාශය සම්බන්ධයෙන් කියනවා එවැනි තීරණයක් තාක්ෂණික කමිටුව අරන් නැහැ. අග්‍රාමාත්‍යවරයා කිසිදු කරුණු විමසීමකින් තොරව මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙන්නේ කියලා. නමුත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට දිනේදී දිවයිනට පැමිණීමට නියමිතව තියෙනවා. අපි දන්නවා මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරය ළඟ තිබෙනවා. මෙවැනි වටපිටාවක් තුලද බොහොම දූරදර්ශීව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්න අමාත්‍යතුමා. අග්‍රාමාත්‍යතුමා ඉතාම ජේෂ්ඨතම පළපොරුද්දකින් රාශියකින් සමන්විත දේශපාලඥයන්ටත් ඉහළ ගිය ජාතික නායකයෙක්. දෙවැන්න මේ කාරණය ඉෂ්ට කර ගැනීමට පුළුවන් කරුණු රාශියක් වසරක් ගත වෙලා සැලකිල්ලට භාජනය කළ සාකච්ඡා වාර රාශියක් පාර්ලිමේන්තුව ඇතුලේ පිට පවත්වලා තිබෙනවා. ඒ නිසා අගරු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ දේ ක්‍රියාත්මක කරවීම මේ විශේෂඥ කමිටුව විසින් පනවන ලද ගැසට් නිවේදනයේ සංශෝධනයක් අවශ්‍යයි. නමුත් ප්‍රතිපත්තියක් ලෙස ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඉන්පසු වෙනත් සංවිධාන රාශියක් හමු වෙලා තියෙනවා. මහා සංඝරුවනට පවා අග්‍රාමාත්‍යතුමා කරුණු කිව්වා. ඒ වගේම වෙනත් සංජාතික ආදී සංවිධානවලට. ඉතින් ඒ සමගේම ප්‍රතිචාරය අග්‍රාමාත්‍යතුමා දක්වන ලද අදහස් හා එකඟතාවයක් තියෙනවා. මේක ක්‍රියාත්මක කරවා ගැනීමට අර ගැසට් නිවේදනය වෙනස් කිරීමේ බලය ඒ විශේෂඥ කමිටුව එය හොඳෙක් වෛද්‍යවරුන්ගෙන් පමණක් නෙවෙයි සමන්විත. ඒ විශේෂඥ කමිටුව කැඳවා ඒ ගැසට් නිවේදනයේ සංශෝධනයක් ඇති කිරීම ඉතාම ඉක්මනින් සිදු විය යුතුයි.
නමුත් ඔබතුමාට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මේ తত্ত্বය ඉදිරි ජාත්‍යන්තර වේදිකාවලදී මුස්ලිම් රටවල සහයෝගය ලබා ගන්නට අපිට බාධාවක් වෙන එකක් නැහැ කියලා. මුස්ලිම් රටවල් වල විදේශ අමාත්‍යවරු සමග මම සාකච්ඡා කරලා තියෙනවා. දුරකථන මගින්. ඒ රටවල් බොහොමයක සහයෝගය අපට තිබෙනවා. ඔවුන් මේ ප්‍රශ්නෙත් කියනවා. නමුත් ඔවුන් අමතක කරන්නෙත් නැහැ ශ්‍රී ලංකාව ඉතිහාසයේ පුරා එම රටවල් වලට දෙන ලද සහයෝගය ගැන. ඔවුන් නිතර මතක් කරන්නේ ඔබලාගේ රජයන් බණ්ඩාරනායක මැතිනියගේ කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මෑත කාලෙත් අපට දෙන ලද සහයෝගයක් අපට අමතක කරන්න බෑ. දෙක එයා ඉතා පැහැදිලිව කියනවා කොටි ත්‍රස්තවාදීන් බොහෝ රටවල් දැනගෙන ඉන්නවා සිහිපත් කරනවා යාපනයේ දිස්ත්‍රික්කෙන් පැය 24න් පිටමං කරනකොට නැගෙනහිර පළාතේ ඒ නියෝගදී පිටමං කරනකොට මුස්ලිම් ජාතිකයන් අපේ රජයන් කටයුතු කරපු නිර්භීත භාවයේ. හොඳයි. ඔබතුමා විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් මේ දිනවල මුහුණ දෙන තවත් ප්‍රධානම අභියෝගයක් විදිහට අපි පිටතේ ඉඳන් නිරීක්ෂණය කරනවා ඉන්දියාව කළමනාකරණය කිරීම. මොකද අපි දන්නවා මේ නැගෙනහිර පර්යන්තය කේන්ද්‍ර කරගනිමින් ඇතිවෙච්ච තත්ත්වය කැබිනට් තීරණයක් මගින් නැගෙනහිර පර්යන්තයේ මේ විදේශ ආයෝජන සඳහා ලබා දීමට ඇතිවෙමින් තිබූ සාකච්ඡාව නවතා දමමින් එය ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය කරන්නට ගත්ත තීරණයත් එක්ක ජාත්‍යන්තර මාධ්‍ය විශේෂම ඉන්දිය මාධ්‍ය සඳහන් කරලා තිබුණා ඉන්දියාව යම්කිසි ආකාරයක සිත් ඇවුලකට ලක් වුණා කියලා. මම දැක්ක ඔබතුමාත් ගිය සතියේදී ඉන්දිය මාධ්‍යවේදිනියක් ඔබතුමාවත් ප්‍රශ්න කරනවා ඉන්දියාවට ඇතිවෙච්ච මේ සිත් ඇවුල සම්බන්ධයෙන් මේක පිටුපස්ස චීනය සිටිනවද යන ආදී වශයෙන් ප්‍රශ්න ඉන්දියානු මාධ්‍යවේදිනියක් ඔබතුමාගෙන් අහනවා අපි අහගෙන හිටියා. මේ තත්ත්වයත් එක්ක ඉන්දියාව යම්කිසි ආකාරයක සිත් ඇවුලකට පත් වූ බව නම් අපට නිරීක්ෂණය වෙන කාරණයක්. දැන් මේ තත්ත්වය කොහොමද ඔබතුමාත් එක්ක මහ කොමසාරිස්වරයා ඇවිල්ලා සාකච්ඡා කරා? මේ වන විට තියෙන තත්ත්වය ඉන්දියාව අපිත් එක්ක යම්කිසි විරසකයක ඉන්නවා. නෑ ඉන්දියාව අපිත් සමග විරසකයක් තියෙන බවට තත්ත්වයක් ඇති කිරීමේ ලොකු උත්සාහයක් බාහිර බලවේගයන්ගේ උනන්දුව තියෙනවා. නමුත් ඉන්දියාව ඇති වුණු තත්ත්වය ගැන සතුටක් නැති බව ප්‍රකාශ කරනු ලැබුවා ඉතාම රාජතාන්ත්‍රික මට්ටමේ. නමුත් ඒ ගැන කරුණු පැහැදිලි කරන්න ශ්‍රී ලංකා රජයටත් පුළුවන්කම තිබුණා. ඒ අනුගමනය කරපු ක්‍රියාමාර්ග ඉදිරිය ඊට වඩා අපි පසු කර තිබෙන කාලයට වඩා අපිට වඩාත් පළල් වූ සිටිදයක් ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සහයෝගතාවයට තිබෙනවා. ජපාන් ශ්‍රී ලංකා ආර්ථික සහයෝගතාවයට තිබෙනවා කියලා එම රටවල් වලට අපට කියාපාන්න පුළුවන්කම විශ්වාසය රාජනායකත්වයේ සිට හැකියාව තිබෙනවා. මේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී අපි මුහුණ දෙන අභියෝගයේදී ඉන්දියාවේ සහයෝගය අපිට සහතික කරලා තියෙනවා දැමතුමා. ඉන්දියාව අපට ලබා දෙන මීට පෙර අපි ඉතිහාසය බලද්දී මට බාධා කිරීමක් කරනවා. අපි දන්නා ඉන්දියාව අවස්ථා දෙකකදී අපිට විරුද්ධ වුණා. එක් අවස්ථාවකදී ඡන්දය දීමෙන් වැළකී ඉඳලා තියෙනවා. මෙවර අපි කොහොමද ඉන්දියාවේ සහයෝගය අපිට සහතික වෙලා තියෙනවද? ඒ අවස්ථාවල වලදීත් ඉන්දියාව යම් යම් වගන්තිවලට ඡන්දය පක්ෂව දෙන්න බෑ කියලා ප්‍රකාශ කරා. ඒ මානව හිමිකම් කොමිසමට කෝ ගෲප් එක ගෙනාපු යෝජනාව. නමුත් ඉන්දියාව අපිට හිතවත්ව මේ වෙලාවේ ඡන්දය පාවිච්චි කිරීමට සහයෝගය දීම ගැන අපේ විශ්වාසය තිබෙනවා. අපි කරන ලද සාකච්ඡා කරුණු පැහැදිලි කර ගැනීම මේ නැතිවිය හැකි බරපතල තත්ත්වය මුළු ආසියාවටම අපි ආසියානු කණ්ඩායමක් හැටියට ඉන්නවා. විශාල කණ්ඩායමක් මේ තුල අපි නොමැදුණු සම්මේලනයේ ආරම්භක රටවල් හැටියට ඉන්නවා. අද ඇති වීගෙන යන ලෝක ආර්ථික අර්බුදය හමුවේ හිස ඔසවන මේ ශත වර්ෂයේ හිස ඔසවන යෝධයන් දෙදෙනා චීනය හා ඉන්දියාවයි. ඒට කිට්ටුවෙන් ජීවත් වෙන ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. ඉතින් මේ වැනි අනාගතයේ දකින පළල් සාකච්ඡාවල් වල සිට ගනිමින් ඉන්දියාව
අපිට සහයෝගය දැක්වීම ගැන කිසිම ගැටලුවක් දැනට මතුවී නැහැ. මේ නැගෙනහිර පර්යන්තයටම අපි අවධානය යොමු කරද්දී මේ තීරණය ගත්තට පස්සේ නැගෙනහිර පර්යන්තය විදේශ ආයෝජනය සඳහා විවෘත නොකරන්න කැබිනට් මණ්ඩලය ඒත් එක්කම තීරණය කළා. බටහිර පර්යන්තය විදේශ ආයෝජන සඳහා ලබා දෙන විශේෂ මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ ණය මුදල් ලබා ගැනීමේදී තියෙන රෙගුලාසි ප්‍රකාරව අපි එසේ කළ යුතුයි. 85% විදේශ ආයෝජන සඳහාත් 15% වරාය අධිකාරිය සතුවත් තබාගෙන බටහිර පර්යන්තය සංවර්ධනය කරන්නට මේ වන විට දේශීය වශයෙන් යම්කිසි ආකාරයක සැලසුම් සකස් වෙමින් තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉන්දියාව පාර්ශවයෙන් බටහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ආයෝජනය කිරීමේ යම්කිසි උනන්දුවක් සම්බන්ධයෙන් ඔබතුමා හෝ රජය දැනුවත් කරලා තියෙනවද? ඉන්දියාව මම හිතන්නේ අදාළ අමාත්‍යංශ එක්ක සාකච්ඡාවන් විවිධ විෂයන් ගැන කරනවා. විදේශ අමාත්‍යංශයේ සමගත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන හා ආයෝජන සඳහා වූ සාකච්ඡා ගැන දක්වන උනන්දුව කිසි ලෙසකින් අඩුවීමක් පෙන්නුම් කළා නැහැ. ඒ උනන්දුව එසේම පවතිනවා. නමුත් අපි අමතක නොකළ යුතුයි මේ ගිවිසුම ඉන්දියානු රජයත් ජපාන රජයත් ශ්‍රී ලංකා රජයත් අතර අත්සන් තබන ලද ගිය ආණ්ඩු කාලේ අත්සන් තබන ලද ගිවිසුම. ඔබතුමා මේ ගිය ආණ්ඩු කාලේ කියන කාරණේ සඳහන් කරනවත් එක්ක මේ ඉන්දියාවට අපි ලබා දෙන්න ලද පොරොන්දු පසුකාලීන වෙනස් වීම කියන කාරණය මේ සිද්ධ වෙච්ච පළවෙනි අවස්ථාවක් නෙමෙයි. අපි දන්නවා ඔබතුමාලගේ ආණ්ඩුව තියේදී සාම්පූර් ගල්ලංගුරු බලාගාරය සම්බන්ධයෙන් ඉන්දියාවත් එක්ක එය සංවර්ධනය කරන්නට ඇවිල්ලා තිබුණු එකඟතාවය යහපාලන රජයේ බලයට පත් වුණාට පස්සේ ත්‍රිකුණාමලයේ LNG බලාගාරයක් දක්වා සංශෝධනය වෙනවා. එවිට මේ අවස්ථාව පමණක් නෙමෙයි මීට පෙරත් අවස්ථාවලදී ඉන්දියාව සමග මේ ජනතා විරෝධය හෝ යම්කිසි ආකාරයක හේතු මත මේ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් බැලුවම චීනය සම්බන්ධ ව්‍යාපෘතිවලදී නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයට පරිසරවේදීන්ගේ යම් යම් විරෝධතාවට ඒ ව්‍යාපෘතිය ඉදිරියට යනවා. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දෙන්න යද්දී ඔබතුමාලා ගිහිල්ලා උද්ඝෝෂණ කරාට ගල් මුල් ප්‍රහාර එල්ල කරගත්තට අන්තිමට බන්ධනාගාරවල හිටියට ඒ ව්‍යාපෘතියත් ඉදිරියට යනවා. මීට වඩා වැඩි ජනතා විරෝධය එල්ල වුණු චීන ව්‍යාපෘති පවා බාධාවකින් තොරව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉන්දියාව මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තිබුණා. චීන ව්‍යාපෘති ඉදිරියට යද්දී ඇයි ඉන්දියාවට මේ විදිහට කරන්න කියලා. මේ තත්වය තුලණය කිරීම, කළමනාකරණය කිරීම මම හිතන්නේ ඔබතුමා මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වෙන්න ඕන. අතපසෙන් මේ දේශ අමාත්‍යාංශය කරා පැමිණෙන කරුණු අපි බොහොම සුහද මිත්‍රත්වයෙන් සාකච්ඡා කරනවා. අපි උත්සාහ දරන්නේ අපේ මිත්‍රත්වය පළමු කොට හැම රටක් එක්කම ආරක්ෂා කරගන්න. අපේ කිට්ටුතම මිත්‍රයන් අසල්වැසියන් සමග අපේ තියෙන අන්‍යෝන්‍ය විශ්වාසය ආරක්ෂා කරගත යුතු විදේශ ප්‍රතිපත්තියක් තුළ අපිට තියෙන අනාගත සංවර්ධනයට තිබෙන සාමකාමී වාතාවරණය එලෙසම පවත්වාගෙන යාමට ජනාධිපතිතුමාගේ මධ්‍යස්ථ නොමැඳුණු විදේශ ප්‍රතිපත්තිය තුළ සමහර රටවල් ඇවිල්ලා කිව්වා දැන් කරන්න යන දේ වෙන්නේ අපිට තියෙන මේ මූදු ගමන් නවතිනවා කියලා. මූදු මාර්ගය හිර වෙනවා කියලා. ඒ කියන්නේ බටහිර රටවල් වල එහෙම බියක් නෑ. අපි කිසිම මූදු මාර්ගයක් ජාත්‍යන්තර නාවික කටයුතු වලට අවිහිර කරන්න කටයුතු කරන රටක් නෙවෙයි කියන විශ්වාසය ඒ ප්‍රධාන දෙයක්. මොකද අවුරුදු 550කට ඉස්සෙල්ලත් මේක වුණා. ශ්‍රී ලංකාවට ආවේ නිකන් නෙවෙයි මේ මූදු මාර්ගය නිසා. ඊට පස්සෙත් ආවේ මේ මූදු මාර්ගය නිසා. ක්‍රමෝපායක පිහිටීම නිසා. ක්‍රමෝපායක පිහිටීමේ සුවිශේෂ වැදගත්කම. ශ්‍රී ලංකාවේ මුල් පල්ලෙහාට දැක්කොත් බැලුවොත් දක්ෂිණ ධ්‍රවයට යනකම් මහා මූද පමණයි. එවැනි පිහිටීමක් වෙන රටකට උරුම වන්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ බොහොම ප්‍රවේශම් විදේශ ප්‍රතිපත්තියක ආයෝජකයන් අපිට අවශ්‍ය බව ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා. ආයෝජනන් අපිට අවශ්‍ය වෙන ආර්ථිකය ශක්තිමත් කොට වර්ධනය කරගෙන ජනතා බලාපොරොත්තු කරා දියුණු රටක් කිරීම. ඒ ආකාරයෙන්ම නව තාක්ෂණ දැනුම සමහර විට අපේ විශේෂඥයන්ගේ දැනුම සංවර්ධන ව්‍යාපෘති වලට එක් කිරීම
මෙවැනි කටයුතු රාශියකට රජය ක්‍රියා කරමින් සිටිනකොට අපේ අසල්මැසි රටවල් වලටද ඒවට හවුල් වන්නට පුළුවන්කම තිබෙනවා. සඳහන් කරා සත්‍ය හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධ වෙලා අපේ කාලය ආරම්භ කරනකොට මොකද ලංකාව දෙවෙනි ගුවන් තොටුපළක් පීඨවල තිබුණේ නැහැ ගිය සතවර්ෂ පුරා. යුද්ධ සමයේ දෙවන ලෝක සංග්‍රාමයේ සමයේ తాවකාලික ගුවන් තොටුපළවල රාශියක් බ්‍රිතාන්‍යයන් පිටෙව්වා. කොග්ගල පවා පිටෙව්වා. එම් පස්සේ පාවිච්චි වුණේ නැහැ. එම් පස්සේ දෙවැනි ගුවන් තොටුපළ පාර්ලිමේන්තුවේ අවුරුදු 40ක කාලේ දන්නවා කීප සැරයක් ආපු ආණ්ඩු සාකච්ඡා කරලා කල් දානවා. සාකච්ඡා කළා. අපේ දෙවැනි ගුවන් තොටුපළ මොකද්ද? චෙන්නයි. කටුනායක වහිනකොට බාණ්ඩ තැනක් නැහැ. චෙන්නයි ගෙනින. අපේ තීරණයක් අරගෙන මත්තල ගුවන් තොටුපළ ඇති කරා. ඒකට සහයෝගය අවශ්‍ය වෙලා තිබුණා. ආයෝජන අවශ්‍ය වෙලා ණය වරාය. ලංකාවේ මුහුදු මාර්ගයේ සුවිශේෂ මුහුදු මාර්ගයක්. රට වටේ යන බඩු කන්ටේනර් පවතිනවා. මෙහි බාලා ආපහු රටමල් වලට යන ඒවා තියෙනවා. මේක ලොකු වාසිදායක තත්වයක් අපි වගේ රටවල් වලට. හැම රටටම මේක නෑ. ඒ නිසා ඇති කරපු ඒ වරාය මූලික ගිවිසුම අවලංගු කළා අවුරුදු 99ක ගිවිසුමක්. ඒ කියන්නේ එතෙක් නොතිබුණු ගිවිසුමක් ඇති කරා. ඒකට විරුද්ධව ඔබතුමා කිව්වා වගේ දෙරණ නාලිකාව අපිට කඳුළු ගෑස් ගහනකොට අපේ නාමල් මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරු අත්අඩංගුවට අරන් හිරගෙදරට දානකොට ඒ සිද්ධිය සිහිපත් කරා. අපි ජනතා විරෝධය ප්‍රකාශ කරා. නමුත් අපි රාජ්‍යයන් අතර තිබෙන විශ්වාසය අපේ සංවර්ධනය ආරම්භ කළා යන ක්‍රියා ව්‍යාපෘතිවල රටට අහිතකර තත්ත්වයක් ඇති කරගත්තේ නැහැ. අපි ආරම්භ නොකරපු ව්‍යාපෘති ගැන සාකච්ඡා කළා. දැන් ඇමරිකාව සමග MCC ගිවිසුම අපි රට විරුද්ධ වුණා. ඒ නිසා ඒ ආරම්භ කරලා තිබුණේ නැහැ. අපේ විරුද්ධත්වයේ දිගටම ප්‍රකාශ වුණා. ඇමරිකාව මේක අතහැරලා දැම්ම කදා කාලේ පැන්නා කියලා. හොඳයි අපිට තවත් කෙටි විරාමයක් ලබා දෙන්න. විරාමෙන් පසු අපි යලිත් ඉක්මනින්ම හමු වෙනවා. අපි බිග් ෆෝකස් සංවාදයේ අද සාකච්ඡා කරමින් සිටින්නේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගින්. මේ ක්‍රමෝපායක පිහිටීම ගැන අපි විරාමයට පෙර කතා බහ කරා ඇමතිතුමනි. දැන් මේ දිනවල තියෙන තවත් කතාබහක් තමයි ඩෙල්ෆ් අනලිතිව් සහ නයිනතිව් කියන දූපත්වල ඉදිවන දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරයක් චීන සමාගමකට ලැබී තිබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් කතා බහ කරද්දී රාමේශ්වරන් සිට ඩෙල්ෆ් දූපතට තියෙන කිලෝමීටර් 48ක විතර දුරක්. දැන් මෙච්චර සමීපව චීන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම පිළිබඳව ඉන්දියාවේ එතරම්ම සුබදායි ඇසකින් නොබලනු ඇති බවට තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ. ඒත් එක්කම මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යන ඇමරිකානු ඩොලර් මිලියන 12ක මුදල ප්‍රදානයක් ලෙසින් ලබා දෙන්නටත් ඉන්දියාව මේ වෙද්දී කතා බහ කරගෙන යනවා කියලා විශේෂ අමාත්‍යවරයා පසුගිය දිනක සඳහන් කරලා තිබුණා. දැන් මේ ටෙන්ඩරයට අදාළ කාරණය මේ වෙද්දී අවසානයකට ඇවිල්ලා තියෙනවද නැත්නම් තවමත් මේක සාකච්ඡා මට්ටමේ තියෙන කාරණයක්? දැන් මේ ටෙන්ඩරය සහ ව්‍යාපෘතියේ අවසන් තීරණය දැනට විශේෂ තාක්ෂණ කමිටුවක් විශේෂයෙන් මූල්‍ය හා බලපාන කරුණු පිළිබඳ කමිටුවකින් විමර්ශනය කිරීම හමාර කළා නැහැ. එතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒ පස්සේ තමයි අමාත්‍ය මණ්ඩලයට ඒ පිළිබඳ තීරණයක් ගන්න පුළුවන් වන්නේ. හොඳයි. ඉන්දියාව සම්බන්ධයෙන් වන මගේ අවසන් ප්‍රශ්නය. ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ශාඛාවක් ශ්‍රී ලංකාව සහ නේපාලයේ පිහිටවන්නට තමන් අදහස් කරන බවට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියාවේ සඳහන් කළා යැයි තව දේශපාලනඥයින් පිරිසක් රැලිවලදී සඳහන් කරපු කරුණු කාරණා සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ වැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ඊටම බරපතල ප්‍රකාශයක් වෙනත් රටක දේශපාලන පක්ෂයක්
අන්කිසි රාජ්‍යයකට ගිහිල්ලා එහි ශාඛාවක් පිහිටුවලා මැතිවරණ දේශපාලනයට ඇතුළත් වීමේ යම්කිසි සූදානමක් සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය. මේ සම්බන්ධයෙන් මේ වෙද්දී දේශපාලන පාර්ශ්වයන් වගේම ජනතාවත් කියනවා ඇයි ලංකාවේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් Tamanගේ අප්‍රසාදය පළ කරමින් ඉන්දියාවට නිවේදනයක් නිකුත් කරන්නේ නැත්තේ. මේ ප්‍රකාශය අපි ඊටම විරුද්ධ වන ප්‍රකාශයක් බවට සඳහන් කරන්නේ නැත්තේ නිල වශයෙන් කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නොයෙක් අය ප්‍රකාශයන් කර තිබෙනවා. මැතිවරණයට සම්බන්ධව පැමිණ කටයුතු කිරීමේදී ප්‍රකාශයන් නිකුත් කරනවා. තවත් අය ඒ රටේ ප්‍රකාශ කරන ඈත වෙනත් ප්‍රාන්තවල මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි කියලා. මම හිතන්නේ එවැනි බරපතල තත්ත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දීමට සිදුවෙයි කියලා අපි කලබල වී මහා ගැටලුවක් බවට පත් කරගන්න. අපේ මම ඉතිහාසය අරන් බැලුවොත් කවුරුත් හරි කියලා කියන්න නෙමෙයි හදන්නේ. මගේ මිත්‍ර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කොන්සර්වේටිව් පක්ෂේ එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂේ සමාජිකත්වය ගත්තා මේ රටේ පක්ෂයකට නායකයෙක් හැටියට ඉන්නවා. ඔබතුමාගේ පාසල් මිතුරේ? මගේ පාසල් මිතුරා අපි මේ ආණ්ඩුවේ හිටපු අය තමයි දැන් විපක්ෂයේ ඉන්නේ. ඒ වෙලාවේ මේ කරන්න එපයි කියලා කවුරුත් කිව්වේ නැහැ. දැන් කතා කරන අය. එහෙම නැත්නම් වෙනත් රටවක දේශපාලන පක්ෂයක දේශීය පක්ෂ හැටියට සාකාවල් හැටියට පවත්වාගෙන ගියපු ඉතිහාස ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පවතිනවා. ඒ නිසා මේ මැතිවරණ හා දේශපාලන ප්‍රචාරයන් තුළ ඇති කරන තත්ත්වයන්ට වඩා ගැඹුරින් ශ්‍රී ලංකාව කටයුතු කිරීමේ විදේශ ප්‍රතිපත්තිය හා කටයුතු කිරීමේ හැකියාව අපිට තිබෙනවා. හොඳයි. අපි ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ ඒ තියෙන අභියෝගයේ සම්බන්ධයෙන් අපි අවසාන භාගයට සාකච්ඡා ඇවිල්ලා තියෙන නිසා දැන් යම් හේයකින් මේ ඉදිරිපත් වන යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිව මේ එක්සත් රාජධානිය කැනඩාව ඇතුළු රටවල් ඉදිරිපත් කරන යෝජනාව සම්මත වීමකට ලක් වුවහොත් එය ශ්‍රී ලංකාවේ අනාගතයට මොන වගේ බලපෑමක් ඇති කරන්නට පුළුවන්ද? විශේෂයෙන්ම මේ වෙද්දිත් අපි දන්නා අපේ ඇතැම් රණවිරුවන්ට ලෝකයේ ඇතැම් රාජ්‍යයන් වලට ඇතුළත් වීමට හැකියාවක් ලැබිලා නැහැ. රට වෙනුවෙන් සටන් කළා උන්ගේ මානව අයිතිවාසිකම් මේ විදි උල්ලංඝනය වෙලා තියෙනවා. ඉදිරියේදී මෙවැනි සම්මුතින් මෙවැනි යෝජනාවන් සම්මත වීම හරහා අපේ රටේ යුද්ධයට දායක වෙච්ච මේ රණවිරුවන්ට තවදුරටත් මේ විදිහ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වේද ඇමතිතුමනි? කලින් ඊයේ දිනේදී සුවිශේෂ තත්ත්වයක් ඇති වුණා බ්‍රිතාන්‍යයේ. ලන්ඩන් නුවර කලින් කොටි සංවිධානයට හිතවත් සංවිධාන විසින් අභියෝගයකට ලක් කරා මහා බ්‍රිතාන්‍යයේ කොටි තහනම. එය සාධාරණ නැති කරුණු මත කටයුතු කරයි කියලා තීන්දුවක් දුන්න දැන් මාස කිහිපයකට කලින්. උන් බොහොම සතුටෙන් ජය පැම්බිව්වා. ඊයේ දිනේ අපේ මහා කොමසාරිස් කාර්යාලය විශේෂයෙන් දිගටම බ්‍රිතාන්‍යයේ ස්වදේශ අමාත්‍යාංශයත් සමග කටයුතු කළා. ඊයේ එම අභියාචනයට සබන් දීලා අභියාචන තීරණයක් දීලා තියෙනවා. ඒ දුන්නු තීරණය වැරදිය ප්‍රතික්ෂේප කරන බවට කොටි තහනම දිගටම පවත්වාගෙන යනවා කියලා. ඉතින් ඒ නිසා අපි මේ කියන නිසාම යෝජනා සම්මත කරපු නිසාම දවසට මේවා පළගන්නවා කියලා හිතන්න බෑනේ. අපි ඒවට මූණ දෙන්න ඕනේ. ඒ රටවල් තුළ පුද්ගලයන් එල්ල බලලාද යෝජනාව ගේන්නේ. එහෙම නැත්නම් රටවල් එල්ල බලලාද ගේන්නේ. එහෙම නැත්නම් ශේෂ්ත්‍ර එල්ල බලලාද ගේන්නේ. ආදි වශයෙන් බැඳියාවල් සහ බැඳියාවන් නැති ජාත්‍යන්තර ස්ථාවරයන් පවතිනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා තාම ඕනෑකමින් මේ කරන හදන යෝජනාව තාම එළි දැකලා නැහැ. ඒ කෙටුම්පතේ හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම සම්මත කර ගැනීමට පුළුවන් වන්නේ නැහැ. ඒ දෙක ඒ වගේම එවැනි සම්මතයක් කරනවා නම් ඒ ඵල විපාක ඒ සමාජයන් තුලත් මතුවෙන්නට පුළුවන් නීතිය මගින්. අපට පමණක් නෙවෙයි. ඒවට
වැරදිලා හෝ අත උස්සනා ඉන්නවා නම් ඒ ආකාරයෙන්ම ඒ නිසා ඒ රටවල් හැම එකක්ම බොහොම උනන්දුවෙන් දැන් මේ බරපතල තත්ත්වය තේරුම් ගන්නවා. මොකද කොමිසමේ වගකීම වාර්තාවක් ලබාගෙන පොදු යෝජනාවක් සම්මත කිරීම මූලික ප්‍රතිපත්තියක් නැත මිස රටින් රටේ මෙහෙම විය යුතුයි කියලා යෝජනාවක් සම්මත කරන්න අපගේ ස්වෛරීත්වය හෝ වෙනත් රටක ස්වෛරීත්වය අපි යටත් කළා නැහැ. එන වගේම අපිට මම කලින් කිව්වා වගේ එන නඩු තීන්දුව ප්‍රකාශයට පත් වෙනකොට අපි හැකියාව ඇති වෙනවා ජාත්‍යන්තරව ඇති කරගන්න පුළුවන් ප්‍රතික්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලියට ඔබතුමා සඳහන් කර විදිහට අපේ ජෙනරාල් ස්වාමීන්ද්‍ර සිල්වා මැතිතුමා තහනමක් දැම්මා එක්සත් ජනපද ඇමරිකාව. ඉතින් එක්සත් ජනපද ඇමරිකාවේ ආරක්ෂක සාකච්ඡාවල ස්වාමීන්ද්‍ර සිල්වා මැතිතුමා ඉඳගෙන ඉන්නවා මේ එකට සාකච්ඡා කරනවා ආරක්ෂාව ගැන. ඉතින් අපි මේ ගැන කරුණු කියලා තියෙනවා. තානම අයින් කරන්න කියලා. මෙහාට ආපු රාජ්‍ය ලේකම්තුමා ආපු වෙලාවෙත් මම මේ සාකච්ඡාවේදී මේ කාරණේ ගත්තා. ඉතින් ඒ වගේ විවිධ තැන්වල තියෙන විවිධත්වය අපි දැඩි අවධානයෙන් කටයුතු කරනවා. විවිධ ගිවිසුම් තියෙනවා රටවල් අතර ද්විපාර්ශ්වික වගේම බහුපාර්ශ්විකව ඒවාට බලපාන තත්ත්වයන් මානව හිමිකම් කොමිසමට මේ ආකාරයෙන් නම් ඒක පාක්ෂික සම්මතයක් ලබා ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් රටේ ජනතාවට සහතිකයක් ලබා දෙන්නට පුළුවන්ද? රටේ ජනතාව ඉතාම උනන්දු නිසා මේ කාරණය ගැන විශේෂයෙන්ම යුද්ධයට නායකත්වය දීපු යුද සෙන්පතියන් සම්බන්ධයෙන් ලෝකයේ ඇති වෙලා තියෙන රටවල් සම්බන්ධයෙන් ඔවුන්ට ලබා දීලා තියෙන සම්බාධක ආදිය සම්බන්ධයෙන් රජයක් විදියට ඒ රජයන් සමග සාකච්ඡා කළේ යට සාධාරණයක් ඉෂ්ට කරන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියලා. අතමසෙන් අපි සාකච්ඡා දිගටම කරනවා. ඒක යම්කිසි ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් සෑම බලපෑමක්ම සහ සාධාරණ කරුණු අපි ඉදිරිපත් කරනවා. මොකද අපේ මේ කියන අපේ සෙනවිවරයෙක් හෝ හමුදා බටේ අධිකරණයේ වර්ධිකාරයෙක් වෙලා නැහැ. අධිකරණයේ වර්ධිකාරයෙක් කරන්න ඕන නම් ශ්‍රී ලංකා අධිකරණයේ ඕනෑම අවස්ථාවක නඩුවක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සුප්‍රීම උසාවි නඩුකාරවරයාගේ නායකත්වයෙන් තියෙන කොමිසම හමුවට ඇවිල්ලා පැමිණිල්ල කළා නඩුව ගොනු කරන්න කියලා ඉල්ලන්න කටයුතු ආරම්භ කරන්න පුළුවන්. නමුත් එවැනි තත්ත්වයකට පරිවර්තනය වීම වළක්වන්න අපි සෑම උත්සාහයක්ම දරනවා. අපේ රටේ වීරෝදාර රණවිරුවන් ජීවිත පූජා කරේ මේ රට ආරක්ෂා කරගන්න. අපේ යුතුකම ඒ සෑම රණවිරුවෙක්ම ජීවිත පූජා රැක්ක රට ආරක්ෂා කරදී අනාගතයට බාර දීමයි ජනාධිපතිතුමා ඉතාම ඕනෑකමින්. එතුමා කිව්වා මම මුළු රටවැසියන්ගේම ජනාධිපතිවරයා. එතුමාගේ රාජ්‍යපාලන කාලය තුල කිසිදු දෙයක් පිළිබඳ අසාධාරණය ගැන ප්‍රශ්න කරන්න බෑ. අපි ඇහුවා මේ මානව කොමසාරිස්තුමා කවදද ඔබේ නියෝජිතය ආවේ? කොහාටද ආවේ? කැමති දේ ඇවිල්ලා බලන්න. අපි ආපු ලිඛිත පිළිතුරේ තියෙනවා. කැමතිද ඇවිල්ලා බලන්න. මේ ආකාරයෙන් අපක්ෂපාතී සමබර පරීක්ෂණයක් කරනවා නම් කරන්නේ නැතුව Tamanට ලැබුණු පැමිණිල්ලක් උඩ අන්‍ය පාරීක්ෂකයන් වරදකාරය කරන සිල්සක් මං හිතන්නේ ලෝක සාධාරණ අධිකරණයක නැහැ. මානව කොමිසමයටත් වැඩිය ඉහළින් කටයුතු කළ යුතුයි. අපි ඒ ගැන විශේෂයෙන් රණවිරුවන් ඇති කළ ජීවිත පූජාවේ මහා විජයග්‍රහණයක්. ඒ නිසාම අපේ ස්වෛරීත්වය නිදහස ස්වාධීනත්වය රැකුණු රටක්. අපි ඒ මත සිටගෙන ඉදිරියට ගමන් කරන්න අධිෂ්ඨානය ඇතිව මානව කොමිසම පමණක් නොව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියට අපි පෙනී සිටිනට පුළුවන්කම තිබෙනවා. හොඳයි, බොහොම ස්තුතියි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද අපිත් එක්ක සාකච්ඡාවට සහභාගී වුණේ. ඊටම කාර්යබහුල අවස්ථාවක එතුමා අපිට මේ අවස්ථාව ලබා දුන්නා. විශේෂයෙන්ම තව දින දෙකකින් අපි මුහුණ දෙන අභියෝගයට මුහුණ දීම සඳහා රජයට ඇති සැලැස්ම
පැහැදිලි කර ගැනීමයි අද අපේ සාකච්ඡාවේ ආරමුණ බවට පත් වුණේ. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට නැවත වතාවක්. අද දිනේදී අපි බිග් ෆෝකස් සංවාදයෙන් සමුගෙන යන්නටයි සූදානම් සිටින්නේ. ලැබෙන සඳුදා දිනේදීත් මේ වෙලාවටම අපි හමු වෙනවා. ඔබට සුබ දිනයක්.